And now, live at 8. ආයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතොතුරු ප්‍රකාශය live at 8. අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ. මම චවිකා ගුණසේකර සුපුරුදු පරිදි මුලින්ම සිරස්තල. 20 වෙනි සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අදත් පෙත්සම් 21ක්. පෙත්සම් සලකා බැලීම හෙට. පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුර පොලිස් විශේෂකාර්ය බලකා ප්‍රධානයාට ලබා දුන් බව පූජිත් කොමිසමේදී කියයි. පාලන මිලට එරෙහි වූ පොල් වෙළඳුන්ට නඩු. නික්ම ගිය සිනහවේ රජු. මට හරි ආසයි. ඔයත් එක්ක තව එක සැරයක් කසයට දාපු සරුවත් එකක් බොන්න. අපරීක්ෂාවේ තරම. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පතට විරුද්ධව ලැබී ඇති පෙත්සම් හෙට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි. අදත් එම 50 කෙටුම්පතට විරුද්ධව පෙත්සම් 21ක් ගොනු කෙරුණා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පතට විරුද්ධව පසුගිය සිකුරාදා වන විට ලැබී තිබූ පෙත්සම් සංඛ්‍යාව 18ක්. අද දිනේ මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම්, එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සමගි ජනබලවේගයේ පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපති මයන්ත දිසානායක, සිරිලක ජනතා පෙරමුණ වෙනුවෙන් නීතිඥ පී ලියනාරච්චි ඇතුළු පාර්ශ්ව විසින් තවත් පෙත්සම් 21ක් අද ගොනු කර තිබෙනවා. ඒ අනුව මේ වන විට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 39ක්. මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත අධ්‍යයනය කර පක්ෂයේ වෙත නිර්දේශයක් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 10 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුවට අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පේදාස, අමාත්‍ය මහින්ද අමරවීර, දයසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ෂාන් විජේලාල් ද සිල්වා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාරති දුෂ්මන්ත, නීතිඥ සංජය ගමගේ සහ ආචාර්ය චමිල් ලියනගේ යන අය ඇතුළත් කමිටුවේ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව පක්ෂයේ අදහස් හා යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කර ඇති කමිටුව වෙත බාර දීමට නියමිත බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිකුත් කළ නිවේදනයක සඳහන්. මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් අද ගාල්ලේදී සහ කොළඹදී සිදු කෙරුණේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මූලිකත්වයෙන්. මේ අතර අද දිනේත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. අයවැය ලේඛනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර 20 වන සංශෝධනය පිළිබඳ සියලුම කටයුතු අවසන් කළ යුතුයි. ඉතින් ඒක වෙනවා ඔක්තෝබර් අන්තිමට හෝ නොවැම්බර් මුල් සතියේ. එතන ඉඳන් මාස 6ක කාලයක් තුල සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සියලු කටයුතු සම්පූර්ණ කරනවා කියන එක නෙමෙයි මූලික කෙටුම්පත්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා මාස 6ක ඇතුළත. ඒ නිසා අපි විශ්වාස කරනවා විරුද්ධ පක්ෂයේ മന്ത്രിවරුන් කීප දෙනෙකු මේකට සහයෝගය දීමට ඉදිරිපත් වෙයි කියලා. මේ රටේ 20 වෙනුවෙන් කඩේ යන හැමෝම මතක තියාගන්න ජාතිත් පරිසම් දෙන ක්‍රියාදාමයකට තමයි අත තියන්නේ. ඒ තමයි මේ දවස්වල 20 හොඳ කියන කැමති කෙනෙක් ඉන්නේ. ඒ නිසා සත්‍ය කඩතුරාගෙන් වහලා මේ 20 වෙනි ව්‍යවස්ථාව බිල්ලෙක් බවට පත් කරලා තමන්ගේ නිදා වැටි කිරා වැටි හිටපු NGO ටික දැන් ඔන්න එළියට ඇවිල්ලා. ඒගොල්ලෝ තමයි මේකට විශාල වශයෙන් මේ ආයෝජනය කරන්නේ මේක ජනතාවට මහ ලොකු බිල්ලෙක් බවට. ඔය 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හින්දා අන්තිමට මොකද උනේ 2015 රාජපක්ෂ මහත්තයලට ගෙදර යන්න. ඒ නිසා මට හිතෙනවා එක පැත්තකින් 20 වෙනි සංශෝධනය නිසාම අපිට ඊළඟ ආණ්ඩුවත් ගන්න අවශ්‍ය මම්මාවත් ඉවර වෙයි කියලා. ඉස්සරහට තිබ්බ අඩිය අපි පස්සට ගන්නේ නෑ අපිට අවශ්‍ය වුණොත් අපි 20 දෙනෙක් අපිට ගන්න පුළුවන්. ඒක අපි සූදානම් කරගෙන ඉන්නේ. ඒක කිසිම ගැටලුවක් නැහැ. විශ්ව කියන්නේ ඊටාම භයානක ව්‍යවස්ථා සංශෝධනයක්. වැඩ කරන කෙනෙක්ට මේ තියෙන විධායක බලතල ඇති හොඳටම වැඩ කරගන්න. ඉතින් මං ආදරෙන් ඉල්ලනවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් මේ 20ට වශී වෙලා මේක ගේන්න හදන්න එපා. විශේෂයෙන්ම මේ සංශෝධනය එක කඩයිමක් විතරයි. අපි තව අවුරුදු දෙකක් ඇතුළතදී අලුතෙන්ම ව්‍යවස්ථාවක් මේ රටට හඳුන්වා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳ සංශෝධනයක් ආවා නම් එනවා නම් ඒක ගැන අපි සලකා බලන්න පුළුවන්. අපි තීරණය කරන්න බෑ. නමුත් සලකා බලන්න පුළුවන්. 19 වෙනි සංශෝධනයෙන් ගිය බස් එක රිවර්ස් එකට. 20 වෙනි සංශෝධනය යන්නේ හොඳට ගියර් 4ට දාලා ඉස්සරහට. ඒ 20 අනිවාර්යයෙන්ම අපි සම්මත කරනවා.
ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිලැඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතයක් දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා ජනාධිපතිතුමා අද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී එතුමා ප්‍රකාශ කළේ මහා පරිමාණ සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන දංකොටුව කර්මාන්තපුරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ප්‍රථමයෙන් ජනාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට ලක් වුණේ දංකොටුව කර්මාන්තපුරයේ පිහිටුවා ඇති ක්‍රියේටිව් ටෙක්ස්ටයිල් මිල් පෞද්ගලික ආයතනයයි. රුපියල් මිලියන 2000ක ආයෝජනයකින් සාපිත කර ඇති මෙම ආයතනය 2015 වසරේ සිට වසා දමා තිබෙනවා. කිසිදු ආදායමක් නොලැබුණද වසරකට රුපියල් මිලියන 8ක බැංකු පොලියක් ගෙවීමට සිදු ඇති බවයි එහි හිමිකරුවන් මෙහිදී ප්‍රකාශ කළේ. මෙම ආයතනය මගින් ඉන්දියාව, පාකිස්තානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කොට රෙදි නිෂ්පාදනය කිරීමෙන් 500 දෙනෙකුට රැකියා සපයා තිබෙනවා. එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන අතර රෙදි නිෂ්පාදනයේ කඩිනමින් යලි ඇරඹීමට ආයතන කළමනාකාරීත්වයේ දිරිගැන්වූ ජනාධිපතිතුමා ස්වයං රැකියාවක් ලෙස රෙදි නිෂ්පාදනයේ නිරත පිරිසටද පාසල් රෙදි සැපීමට අවස්ථාව සැලසීම ගැන සොයා බලන්නයි එහිදී ප්‍රකාශ කළා. වාර්ෂික පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව වන්නේ රෙදි මීටර් මිලියන 11ක්. මේක එක දවසක් රන් කරේ නේද? ටෙස්ට් එක දුවලා නැවතුනේ. නෑ දැන් මං කියන්නේ දැන් ඔයගොල්ලන් ප්‍රොබ්ලම් එක තියෙන්නේ ජනවාරි ඔක්කොම දෙන්න ඕන කියන එකනේ. ඉතින් ඒක දැන් ඔයගොල්ලෝ මේක හදලා මේක කරනවා නම් මේකත් වැඩ කරොත් මේක වැඩ කරන්න බැරිද ඉතුරු 125? දේශීය රෙදි නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආනයන පිරිවැය 68%කින් ඉතිරි කරගත හැකි බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්ෂිකව රුපියල් මිලියන 80කට අධික මුදලක් ඉතිරි කරගත හැකි බවද මෙහිදී අනාවරණය වුණා. ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහ දංකොටුව කර්මාන්තපුරයේ ආශ්‍රිතව ඉදිරිපත් කළ ගැටලු පිළිබඳවද ජනාධිපතිතුමා අවධානය යොමු කළා. 2015ට පෙර පාසල් නිල රෙදි අවශ්‍යතාවයෙන් 40%ක දායකත්වයක් ලබා දුන් කඳාන කපුවත්ත වෑන්ගාඩ් ඉන්ඩස්ට්‍රියල් පෞද්ගලික ආයතනයේද මේ වන විට ඇඳ ඇතිරිලි සහ තුවා නිෂ්පාදනයේ නිරතව සිටිනවා. ආයතනයේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා දේශීය වෙළඳපොළෙහි රෙදි අවශ්‍යතාව සපුරාලීමට ධාරිතාව වැඩි කරන්නයි ආයතන කළමනාකාරීත්වයේ දිරිගැන්වුවා. තම ආයතනයේද පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් 30%ක් සම්පාදනය කළ හැකි බව කළමනාකාරීත්වයේ එහිදී අදහස් පළ කළා. අනතුරුව ජනාධිපතිතුමා නිරීක්ෂණය කළේ දන්කොටුව ටෙක්ස්ටයිල් මිල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේම ශාඛාවක් වන වත්තල ක්‍රියේටිව් ටෙක්ස්ටයිල් මිල් පෞද්ගලික ආයතනයයි. එහි ත්‍රිවිධ හමුදාවට අයත් ඇඳුම් නිෂ්පාදනය කරනවා. 1500ක පමණ පිරිසක් සේවය කරන එම ආයතනයේ මූලික කාර්ය වන්නේ ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි වර්ණ ගැන්වීමයි. රජයේ දේශීය කර්මාන්තකරුවන්ට දෙන සහාය ප්‍රයෝජනයටගෙන දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ දිනා ගැනීමට උත්සුක වන්නයි ජනාධිපතිතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. මේ ආයතන නිෂ්පාදනය කරන ජාතික සහ බෞද්ධ කොඩි නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ඉල්ලුමට අවශ්‍ය පරිදි රට තුළ නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගන්නා ලෙසද මෙහිදී හිමිකරුවන්ට දැනුම් දී තිබෙනවා. දුෂ්කර සහ නොදියුණු විහාරස්ථානවලට රජයේ මූල්‍ය ආධාර ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩංගස්ලන්ද ආසනයේ භික්ෂුන් වහන්සේලා සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද ආසනයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසනයේ භික්ෂුන් වහන්සේලා අතර සාකච්ඡාවක් කොළඹ විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වුණා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ රට පුරා සියලු දුෂ්කර සහ නොදියුණු විහාරස්ථානවලටද මූල්‍ය ආධාර ලැබෙන පරිදි රජයේ ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි. පසුගිය කාලයේ රජයේ මූල්‍ය ආධාර ලබා දීමේ වැඩසටහන්වලදී දියුණු විහාරස්ථානවලට රුපියල් මිලියන ගණනින් ආධාර ලබා දී ඇති බවත් දුෂ්කර සහ නොදියුණු විහාරස්ථාන සංවර්ධනයට මුදල් වෙන් නොවීමත් සැලකිල්ලටගෙන අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබෙනවා. නෙල්ලිගල රජමහා විහාරයේ පූජා භූමියක් ලෙස නම් කිරීම සහ විහාරස්ථානවල සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ නිකුත් කළ නිවේදනයක දැක්වුණේ. දොඩම්ගස්ලන්ද ආයුර්වේද රෝහලේ පවතින ගැටලු ඇතුළු එම ආසනයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා වයම් පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාට එම අවස්ථාවේදීම දන්වා තිබෙනවා. මේ අතර අද රත්නපුර ප්‍රදේශයේ උත්සවයකට යන අතරවාරයේ අග්‍රාමාත්‍යවරයා රැගත් හෙලිකොප්ටරය රත්නපුර මද්දුව ක්‍රීඩාංගණයට ගොඩ බානු ලැබුවා.
එහිදී පාසල් දරුවන් රැසක් අග්‍රාමාත්‍යවරයා දැක ගැනීමට මද්දුව ක්‍රීඩාංගණයට එක්රොක්ුණේ මේ ආකාරයටයි. උත්සවයට යන ගමන මොහොතකට පමා කළ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී සුමන විදුහලේ දරුවන් ඇතුළු පැමිණ සිටි පාසල් දරුවන් සමග මොහොතක් ගත කළා. දරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ගේ අඩුපාඩු සොයා බැලීමට අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියට සහ ජානක වක්කුඹුර මහතාට උපදෙස් ලබා දුන්නා. අග්‍රාමාත්‍යවරයා යළි උත්සවයට යාමට සූදානම් වූ අවස්ථාවේ පාසල් දරුවන් අගමැතිතුමාගෙන් ආශිර්වාද ලබා ගැනීමට උනන්දු ආකාරය දක්නට ලැබුණා. රජය නියම කළ පාලන මිලට පොල් අලෙවි නොකළ වෙළඳුන් 56 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද පියවර ගත්තා. ඒ පාලන මිල ඉක්මවමින් පොල් අලෙවි කරන වෙළඳුන් සොයා කළ වැටලීම් වලදී කෙසේ වෙතත් වෙළඳුන් පෙන්වා දෙන්නේ රජය නියම කළ පාලන මිලට පොල් අලෙවි කළ නොහැකි බවයි. ඉහළගේ පොල්මිල පාලනය සඳහා රජයේ පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් නියම කළා. ඒ අනුව වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක් රුපියල් 70ක උපරිම සිල්ලර මිලකටත් වට ප්‍රමාණය අඟල් 12-13ත් අතර පොල් ගෙඩියක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකටත් අලෙවි කිරීමට නියම කරන අතර වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක් අලෙවි කිරීමට නියම කෙරුණේ රුපියල් 60ක උපරිම සිල්ලර මිලකටයි. කෙසේ වෙතත් එම මිල ගණන් යටතේ පොල් අලෙවි වන බවක් පසුගිය දින කිහිපෙම දක්නට ලැබුණේ නැහැ. ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ සහ පෙරේදා දිනවලදී පාලන මිල සම්බන්ධයෙන් වෙළඳුන් දැනුවත් කිරීමට පියවර ගත්තද එම මිල ගණන් ඉක්මවමින් පොල් අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේ නැහැ. කෙසේ වෙතත් රජය නියම කළ මිල ගණන් උල්ලංඝනය කරමින් පොල් අලෙවි කළ වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද පියවර ගත්තා. ඒ කොළඹ ප්‍රදේශ කිහිපයකදී කළ වැටලීම් වලදී එහිදී උපාය දූතෙන් යොදා ගනිමින් වැටලීම් සිදු කළා. අපි 70ට 80යි පොල් බාන්නේ. අපි 70ට කොහොමද දෙන්නේ? 65ට කොහොමද දෙන්නේ? ලොරියෙන් බාන්නේ රුපියල් 65 70 විතර බාන්නේ. රුපියල් 65ට කොහොමද පොල් දෙන්නේ? ආණ්ඩුවෙන්ම ලොරියක් ගෙනල්ලා පොල් බෑවනම් ඉවරයි පාලන මිලකට. තොග වෙළඳුන් පොල් අලෙවි කරන මිල ගණන සම්බන්ධයෙන් අද පෙරවරුවේ ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අපි සොයා බැලුවා. තොග මිලට මේ පොල් ගෙඩියක් රුපියල් 70යි. මේ පොල් ගෙඩිය අපි ගන්නෙ ඔක්කොම 67ට අරන් තියෙන්නේ. 67ට අරගෙන 70ට විකුණනවා කියන එක ඇත්තටම බොරු කතාවක්. කෙසේ වෙතත් පාලන මිල ඉක්මවමින් පොල් අලෙවි කළ වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද පියවරගත් අතර ඔවුන් නඩු පැවරීමටද ක්‍රියා කළා. පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන්ද අද මෙලෙස අදහස් පළ කළා. පොල් ගෙඩිය රවුම ගේන්න බැරුව ගියා හැබැයි. අලුත් ආදායම් මාර්ගය. අනේ අපොයි මේ රටට වෙච්චදී පොල් ගෙඩියත් මැනලා ගන්න සිද්ධ වුණා මේ රටේ ජනතාව. පොල් ගෙඩිය ඕන නම් දෙන්නම් හැබැයි මේක නරක වෙලා දන්නේ. බන්දුල අමුතුමාගේ එදලට වාල්ල වූ තරගෙන කියලා තමයි මේක ගන්න වෙන්නේ ඉස්සරහ. මේකට මොකද ගන්නෙ? මේකත් මෙතන කියලානේ. දැන් මේ පොල් ගෙඩිය කොහොමද මේ ඉරමල දාන්නේ? ආණ්ඩුව හැටියට පුළුවන් තරම් උත්සාහ කරන්නේ ජනතාවට අවශ්‍ය ජනතාවට වැඩිපුරම සහන ලබා දීමේ අවශ්‍යතාවය සඳහා ආණ්ඩුව විශ්වාස කරනවා. මම පිළිගන්නවා යම් ආකාරයේ එදිනෙදා අවශ්‍යතා සඳහා යම් වියදමක් වැඩි වෙලා තියෙන බව පිළිගන්නවා. නමුත් ඒ සඳහා සාධනීය දායකත්වයක් ආණ්ඩුව ලබා දීම නිසා අවශ්‍යතාවය මත තමයි එවැනි ආකාරයේ නව නීති අනුන්ලා දීලා ජනතාවට වඩා හොඳ සේවයක් ලබා දෙන්න තමයි රජය මැදිහත් වෙලා තියෙන්නේ. මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය මිලියන 3000ක් පමණවත් එම නිෂ්පාදනයෙන් 3/1ක් යොදා ගැනෙන්නේ පොල් ආශ්‍රිත වෙනත් නිෂ්පාදන සඳහායි. දෛනික පරිභෝජනය සඳහා ඉතිරි පොල් යොදා ගැනුණද පොල් අස්වැන්නේ හිඟයක් පවතින සමයේදී එය පරිභෝජනය සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. වෙළඳුන් පෙන්වා දෙන්නේ වෙනත් නිෂ්පාදන සඳහා පොල් අධික ලෙස යොදා ගැනීම පාලනය කළ හැකි නම් වෙළඳපොළ තුළ පොල් මිල පාලනය කිරීමට අපහසු නොවන බවයි. මේ අතර හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ පොල් ඉඩම් කට්ටි කිරීම ඇතුළු කරුණු කිහිපයක් පොල් අස්වැන්න අඩුවීමට බලපා ඇති බවයි. පොල් වගාබීම් වසරෙන් වසර අඩුවීම හේතුවෙන් පොල් නිෂ්පාදනයද වාර්ෂිකව පහළ යන පසුබිමක සරුවට වැඩුණු පොල්ගස් 300ක් පමණ කපා දමා ඇති අයුරු අපට හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
හිඟුරක්ගොඩ බුද්ධාය ගල්ලමුණ ප්‍රදේශයේ ඇති D5 අපවාහන ඇල සංවර්ධනය කරන මුවාවෙන් එම ඇල ඉවුරේ ඇති පොල්ගස් මෙලෙස කපා දමා තිබුණේ මින්නේරිය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන්. ගොවින් පෙන්වා දෙන්නේ තවත් පොල්ගස් 1500ක් පමණ කපා දැමීමට සැලසුම් කර ඇති බවයි. එහා පැත්ත බලන්න මහත්තයා. එහා පැත්ත බලන්න. එහා පැත්ත කොච්චර තියෙනවද ඊට? මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ඔක්තෝබර් මාස 12 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඊට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැද වූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා හමුවේ මෙම නඩුව කැඳ වූ අතර චෝදනා ලැබූ කිසිදු පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ නැහැ. එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ අදාළ සැකකරුවන් මාතර සිට බලපිටිය දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 130ක ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව මංජු නැමැති සැකකරුවෙකු අත්අඩංගුවටගෙන රැඳුම් නියෝග මත විමර්ශන සිදු කරන බවයි. අදාළ සැකකරු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලින් අනතුරුව පිස්තෝල දෙකක් සහ T56 වර්ගයේ ගිනි අවි දෙකක් සොයාගත් බවත් ඒවාහි අංක ඔස්සේ විමර්ශන සිදු කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා. එම එක් අවියක් 1996 වසරේ දෙසැම්බර් මාස 31 වන දින යුද හමුදාව විසින් යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයට නිකුත් කළ ගිනි අවියක් බවද එහිදී අනාවරණය වී තිබෙනවා. යුද හමුදාවට අයත් එම ගිනි අවිය එලෙස පාතාල සමාජිකයන් අතරපත් වූයේ කෙසේද යන බරපතල ප්‍රශ්නයක් පැන නැගී ඇති හේයින් යුද හමුදාව එකී ගිනි අවිය නිකුත් කළේ කුමන නිලධාරියාටද එය පාතාල සමාජිකයන් අතරට පැමිණියේ කෙසේද යන්න විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බවද අධිකරණය හමුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම් දුන්නා. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ ඉල්ලා ඇත්තේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකරුවන් බැඳුම් කරයක් මත මුදාහරණ ලෙස තමන් විසින් කර ඇති ඉල්ලීමට අදාළව තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍යව ඇති බවයි. පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති වැඩිදුර වාර්තාවල අසත්‍ය කරුණු රාශියක් අන්තර්ගත වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට තමන් අපේක්ෂා කරන බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා. ඊට දැඩි විරෝධය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ එකී සැකකරුවන් සංවිධානාත්මක මද්‍රව්‍ය ජාවාරමට ඉතාම සූක්ෂම ආකාරයෙන් සම්බන්ධ වී ඇති ආකාරයේ සාක්ෂි මගින් දැනටමත් අධිකරණය හමුවේ පැමිණිල්ල විසින් තහවුරු කර ඇති බවයි. එකී සැකකරුවන් මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් වලින් රුපියල් කෝටි 19ක වටිනාකමකින් යුත් දේපල අත්පත් කරගෙන ඇති බවත් ඒවා අධිකරණ නියෝග මත තහනම් කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා. එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා විත්තිය නීතිඥවරයාට නියෝග කළේ එම කරුණට අදාළ ලිඛිත කරුණු ඔක්තෝබර් මාස 7 වෙනිදා ඉදිරිපත් කරන ලෙසයි. මේ අතර ප්‍රදේශ කිහිපයක කළ මෙහෙයුම් වලින් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් කීප දිනක අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර කහතුඩුව පොලිසිය කළ මෙහෙයුමකදී මද්‍රව්‍ය මිලිග්‍රෑම් 1300ක් සමග සැකකරුවෙක් කහතුඩුව කෝර්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු පොලිසියට පවසා ඇත්තේ දිනකට මද්‍රව්‍ය පානීය සඳහා රුපියල් දසදහසක මුදලක් වැය වන බවයි. මේ අතර අතුරුගිරිය පොලිසිය සතියක පමණ කාලයක් තිස්සේ සිදු කළ විමර්ශන වලින් අනතුරුව අද අතුරුගිරිය ජයගත් මාවත අසලදී හෙරොයින් ග්‍රෑම් 10ක් සමග පුද්ගලිකව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ලැබුණු තොරතුරු අනුව තවත් පුද්ගලයෙකු මාළඹේ 10 ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 500ක්ද සමගයි. අත්අඩංගුවටපත් පුද්ගලයන් යම් පාතාල කණ්ඩායමකට සම්බන්ධයක් පවතීද යන්න පිළිබඳ අතුරුගිරිය පොලිසිය විමර්ශන පවත්වනවා. තිබුණු පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් කළුතර නෑබඩ ප්‍රදේශයේ වෙළඳසැලක තිබී මත්ගුලි 10175ක් සොයාගෙන තිබෙනවා. එහිදී වෙළඳසැල පවත්වාගෙන ගිය 50 දේවරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පවසා ඇත්තේ කළුතර ප්‍රදේශයේ පාසල් අසල පවත්වාගෙන යන වෙළඳසැල් සඳහා බෙදා හැරීමට එම මත්ගුලි සූදානම් කර තිබූ බවයි. සහරාන් හෂීම්ට නිදහසේ මෙරට තුළ ක්‍රියාත්මක වීමට පොලිසිය ඇතැම් නොසැලකිලිමත් ක්‍රියාකලාපයන් හේතු වූ බව හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා අද ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තා.
පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ සහරාන්ගේ කණ්ඩායමේ සමාජිකයෙකු වන ආමි මොහිදීන් අත්අඩංගුවට ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළේ නම් ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබූ බවයි. පාස්කු ඉරිදින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු පොලිස්පති පූජි ජයසුන්දර මහතා අද පෙරවරුවේ පැමිණියා. අප්‍රේල් 9 වන දින ප්‍රහාරයක් එල්ල වී හැකි බවට ලද බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් පසුගිය 26 වෙනිදා විශේෂ කාර්ය බළකායේ එවකට අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා දැනුවත් නොකළ බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොමිසමේ අවධානය යොමු වුණා. අදාළ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් තමන් දුරකථනයෙන් දැනුවත් නොකළ බව එම්.ආර්. ලතීෆ් කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් පවසා තිබුණා. ඒක වැරදි කතාවක්. මම ඔහුට අදාළ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් දුරකථනයෙන් කතා කරලා දැනුම් දුන්නා. එය ඔහුගේ අදහස වෙන්න පුළුවන්. නමුත් මම ඔහුට ඒ බව දැනුම් දුන්නා. ඒ පිළිබඳව විශේෂ කාර්ය බළකායේ එවකට අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් ඇතුළු නිලධාරීන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවට මම විශ්වාස කළා. එමෙන්ම එම තොරතුර මට ලැබුණු අප්‍රේල් මාස 9 වෙනි දිනම උසස් පොලිස් නිලධාරීන් 4 දෙනෙකුට එම තොරතුර යොමු කළා. ඔවුනුත් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇතයි මම විශ්වාස කළා. අදාළ තොරතුරු සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වා එනම් for necessary action යනුවෙන් පමණක් සඳහන් කර ඒ නිලධාරීන් වෙත යොමු කර තිබීම පිළිබඳව පැහැදිලි කරන්න. එවකට පැවති සංහිඳියාව ඇතිකිරීමේ වැඩපිළිවෙල සහ දේශපාලන වටපිටාව අනුව ඊට වැඩි දෙයක් සිදු කිරීමේ හැකියාවක් මට තිබුණේ නැහැ. එම තොරතුරු පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දීමට තනිවම තීරණය කිරීමට පෙර ඒ පිළිබඳව අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කළ යුතුව තිබූ බව ඔබ පිළිගන්නවාද? මට බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ එසේ කළ යුතුව තිබූ බවට හැඟී ගියා. අදාළ බුද්ධි තොරතුරේ බරපතල බව වැටහුණු නිසාම තමයි මම එය ලැබුණු දිනම අනෙකුත් නිලධාරීන්ට යොමු කිරීමට කටයුතු කළේ. මේක නිශ්චිත තොරතුරක් විදේශීය බුද්ධ්‍යංශයකින් එවපු. මීට අදාළ කිසිම තොරතුරක් අපේ රාජ්‍ය බුද්ධි සේවයෙන් සොයාගෙන තිබුණේ නැහැ. ඒ වගේම නිලන්ත ජයවර්ධන ප්‍රමුඛ රාජ්‍ය බුද්ධි සේවයට තියෙන පහසුකම් සහ වරප්‍රසාද එක්ක බලද්දී ඔවුන්ට තියෙන වෘත්තීමේ ශ්‍රේෂ්ඨය තමයි බුද්ධි තොරතුරු සෙවීම කියන්නේ. එහෙම වටපිටාවක් තුළ ඔවුන් මේ තොරතුරට කිසිවක් එකතු කර තිබුණේ නැහැ. විදේශ බුද්ධි තොරතුරු විතරයි එව්වේ. ලැබුණු තොරතුරේ ත්‍රස්ස ප්‍රහාරයක් දියත් කළ හැකි බවට සඳහන් පුද්ගලයන් වූ සහරාන් හෂීම්, රිල්වාන් හෂීම්, ෂිහාඩ් සහ මිල්හාන් වැනි අය නැගෙනහිර පළාතේ පදිංචිකරුවන් නිසා එම තොරතුරු පිළිබඳව නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගත්තාද? මම එහෙම කළේ නැහැ. ඒ අවස්ථාවේ ඒ පිළිබඳව ඔහුට දැනුම් දිය යුතුයි කියලා මට මතක් වුණේ නැහැ. නමුත් දැන් මට හිතෙනවා ඔහුව දැනුවත් කළා නම් ගොඩක් හොඳයි කියලා. අදාළ තොරතුර අතිශයින්ම රහසිගත තොරතුරක් ලෙස එනම් ටොප් සීක්‍රට් ලෙස ඔබට යොමු කර තිබීම හරහා එය ඉතා වැදගත් තොරතුරක් ලෙස සැලකිය යුතු නැද්ද? එම තොරතුරෙහි සඳහන් වූ සැකකරුවන් ඊට පෙර ප්‍රසිද්ධව සිටියේ අන්තවාදී දේශන පවත්වන්නන් ලෙස පමණයි. ත්‍රස්තවාදීන් ලෙස ඔවුන් හඳුනාගෙන හිටියේ නැහැ. ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව දැක්වුවේ අඩු උනන්දුවක්. ඒ නිසා ජාතික තෞහිද් ජමාත් නායක සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයින්ට අත්අඩංගුවට පත්වීමකින් තොරව බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාමට හැකි වුණා. රාජ්‍ය බුද්ධි සේවයේ විසින් සහරාන්ගේ ප්‍රබල අනුගාමිකයෙකු ආමි මොහොදීන් නැමැත්තා සිටින සාන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දීලා තිබුණේ. නමුත් ආමි මොහොදීන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකිවීම පිළිබඳව ඔබට හිතෙන්නේ මොකක්ද? ඒ සඳහා රාජ්‍ය බුද්ධි සේවය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන දෙකම වගකිව යුතුයි. එවකට රාජ්‍ය බුද්ධි සේවය තිබුණේ මගේ පාලනයෙන් බැහැරව. ඒ නිසා රාජ්‍ය බුද්ධි සේවය මගේ කාර්යාලයට යොමු කරන බුද්ධි තොරතුරු වල අඩුපාඩුවක් පෙන්වා දීමේ හැකියාවක් මට තිබුණේ නැහැ. කිසියම් කාර්යයක් අවසන් වනතුරු කිසිදු නිලධාරියෙකුගේ හෝ ආයතනයක රාජකාරිය අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා ආමි මොහිදීන් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර නොගත් බව රාජ්‍ය බුද්ධි සේවය විසින් ඉහළ නිලධාරීන්ට දැනුම් දිය යුතුව තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක්ද නිකුත් කර තිබේදී ඒ ක්‍රියාත්මක නොකර තොරතුරු කරුවෙකු ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන්ද ඔබේ අදහස මොකක්ද? අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇති සැකකරුවෙකු අත්අඩංගුවට නොගෙන ඔහු තොරතුරුකරුවෙකු ලෙස යොදා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් නැහැ. අත්අඩංගුවටගෙන අවශ්‍ය නීතිමය පියවර ගැනීමෙන් අනතුරුව අවශ්‍ය නම් සැකකරුවෙකු තොරතුරුකරුවෙකු ලෙස යොදා ගැනීමට හැකියාව තියෙනවා. සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා ලෙස ඔබට නොහැකි වූයේ ඇයි? පොලිස්පතිවරයා විදිහට පොලිස් දෙපාර්තමේන්තුවේ සෑම රාජකාරියක්ම මට සිදු කරගන්න බෑ. ඒ සඳහා සියලුම නිලධාරීන් වගකීමකින් යුතුව ක්‍රියා කළ යුතුයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආමි මොහොදීන් අත්අඩංගුවට ගත්තනම් ඔහුගෙන් සහරාන් හෂීම්ගේ ත්‍රස්ත ජාලයේ තොරතුරු අනාවරණය කරගෙන මේ ප්‍රහාරය වළක්ව ගන්න ඉඩ තිබුණා නේද? ඔව් ස්වාමීනි, මට දැන් එහෙම හිතෙනවා. ආමි මොහිදීන් සහරාන් සමග පැවති සම්බන්ධතාවයේ සලකා බලද්දී ඔහු අත්අඩංගුවට ගත්තා නම් බොහෝ කරුණු හෙළි කරගන්න පුළුවන්කම තිබුණා. එහෙම හෙළිදරව් වුණා නම් ඒ ඔස්සේ සහරාන් වගේම අනෙකුත් සැකකරුවන්වත් අත්අඩංගුවටගෙන ප්‍රහාරය වළක්ව ගන්න තිබුණා.
එහෙමනම් ඔවුන්ට නිදහසේ කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ නොසැලකිලිමත් භාවය හේතු වුණා කියන එක ඔබ පිළිගන්නවද? ඔව් ස්වාමීනි. සහරාන්ට නිදහසේ කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපයේ හේතු වුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සහ මුජිබුර් රහමාන් යන මහත්වරුන්ද අද පසුරුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණියා. Is live at 8. තම දේශීය පුවත් කිහිපයක් දැන්. මෙරට නැගෙනහිර මුහුදු සීමාවේ ගිනි ගැනීමකට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමට අවසර ලබා නොදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද නියෝග කළා. එය අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහුට විදෙස් ගමන් තහනමක් පැනවීමටයි. අධිකරණය විසින් නිකුත් කළ නොතේසියකට අනුව ගිනි ගැනීමකට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා ලෙස සේවය කළ ග්‍රීක ජාතික හිරෝස් ඉලියාස් අද අධිකරණය හමුවේ පෙනී සිටියා. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාර කපිතාන්වරයා අදාළ නෞකාවේ ගින්න හටගත් අවස්ථාවේ එය මැඩ පැවැත්වීමට ගත යුතු පියවර පැහැර ඇති බවට චෝදනා කළා. එහිදී සැකකාර කපිතාන්වරයාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බවත් එවැනි නඩු පැවරීමක් සිදු කරන අවස්ථාවක ඔහු යලි අධිකරණය හමුවට ගෙන්වා ගැනීම තහවුරු කිරීම සඳහා ඔහු රජයේ අධීක්ෂණය යටතේ රඳවා තැබීම අවශ්‍ය බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නා. ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. කෙසේ නමුත් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කළ ඉල්ලීමට අවසර නොදුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා එම කපිතාන්වරයාට විදෙස් ගමන් තහනමක් පැනවීමට නියෝග කළා. එමෙන්ම විමර්ශනවලට පූර්ණ සහාය ලබා දෙන ලෙසත් පදිංචිව සිටින ස්ථානය වෙනස් කරන්නේ නම් ඒ බව අධිකරණය වෙත දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් නෞකාවේ කපිතාන්වරයාට නියෝග කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතට අනුව යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම හා නඩු පැවරීම පිළිබඳව බලය පැවරී ඇත්තේ මහාධිකරණයට බවයි. මෙවැනි විමර්ශනවලට සහාය වීමට මහේස්ත්‍රාත් අධිකරණයට යම් හැකියාවක් තිබුණද පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා බලයක් හිමි නොවන බවට මෙහිදී මහේස්ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා. ඒ අනුව පැමිණිල්ල යලි ඔක්තෝබර් මාස 12 වෙනිදා කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. This is live at 8. ලාංකේය සිනමාවෙත් වේදිකාවෙත් අතිශය ජනාදරයට පත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු ටෙනිසන් කුරේ මහතා අද අභාව ප්‍රාප්ත වුණා. අභාව ප්‍රාප්ත ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ මොරටුමුල්ල බෙතෝදිස්ත දේවස්ථානයේදී සිදු කිරීමට නියමිතයි. දශක ගණනාවක් පුරා සිංහල සිනමා අඹරට හාස්‍ය රංගනයේ දායාද කළ සිනහවේ රජු ටෙනිසන් කුරේ. ටෙනිසන් කුරේ මහතා මේ යන විට 74 වන වියේ පසු වුණා. කලන මිතුරු ජීවන්තී වැනි චිත්‍රපටවල සුළු චරිත නිරූපණයකින් සිංහල සිනමාවේ ගමන් මඟ ආරම්භ කළ ටෙනිසන් කුරේ ප්‍රධාන චරිත නිරූපණයකට එක්වෙමින් සිංහල සිනමාවේ ගමන් මඟ යළි නොමැකෙන ලෙසින් සටහන් කරන්නේ දිනේෂ් ප්‍රියසාද් විසින් නිර්මාණය කළ පෙරලිකාරයෝ සිංහල චිත්‍රපටයත් සමගයි. මනුස්සෙකුණාම අම්බානක නින්ද අවශ්‍යයි. මේව නින්ද කරන්න කිව්වොත් කොහෙන් කෙලවරද කියන්න බෑ. අදනකොට හිටපන් කට කඩන්න ගහරාකෝ. ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ටෙනිසන් කුරේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් බවටද පත් වුණා. කොහෙන්ද මේවා කෙනාවේ? අර පාකිස්තාන ආන්දීන් කොමට එඩිච් එකමන් තියෙන පොට්ටේ. ටෙනිසන් කුරේ මහතාගේ ආදරණීය බිරිඳ මල්සිරිවන අතර එකම දියණිය මදුමිහිරේ. තම රංගන කාර්ය වෙනුවෙන් සම්මානනීය සිනමා රංගන ශිල්පියෙකු ටෙනිසන් කුරේ අප අතෑරෙනෙක් මොනත් සිංහල සිනමාවට, සිංහල වේදිකාවට සිනාවේ රජු ලෙසින් ඔහු තිලින කළ සියල්ල අද මෙන්ම හෙටත් කලාකාමී සැමගේ හදවත් පිනවනු නිසැකයි. උඹ මොකද කරන්නේ? එළද එලෙක් එකට තත්තු කරනවා. දැන් රට වටේ නටට රට වටින් අටට
LTT සැමරුමකට ඉඩ ලබා නොදීමට විරෝධය පළ කරමින් උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. එම ප්‍රදේශවල කඩසාප්පු වසා දමමින් මේ හර්තාලය ක්‍රියාත්මක කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ විදිහට මේ සියලු වෙළඳසල් වැසා දැමීම ඒ වගේම වෙනමම ඊළමක් ඉල්ලීමේ මේ ජනතාවට කරන රටට කරන බලපෑම මම හිතන්නේ මොහොන්ගේ විමසීමක් කළ යුතුයි. ආරක්ෂකයන් විසින් මොහොන්ගේ පැමිණිලි සටහන් කරගත යුතුයි. ඇයි මේ කඩ වහලා තියෙන්නේ? පුත්තලම තිල්ලඩිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරීව මාර්ගය හරහා ගමන්ගත් පාපැදියක් කොළඹ සිට පුත්තලම දෙසට පැමිණි ගෑස් පෙරවූ ලොර් රථයක් ගැටීමෙන් පාපැදිකරු ජීවිතක්ෂයට පත් වුණා. එම අනතුර CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් සුජීව සේනසිංහ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කර සිටින්නේ 2020 වර්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ප්‍රමාණවත් මනාප සංඛ්‍යාවක් නොලැබීම හේතුවෙන් පාර්ලිමේන්තු වරම් අහිමිවීමත් සමග ඉදිරියේදී දේශපාලනයෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට සේනසිංහ මහතා තීරණය කර ඇති බවයි. ශ්‍රී ලංකාව සමග එළඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබූ බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය පවතින COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමා තිබෙනවා. කෙසේ වෙතත් බංග්ලාදේශයේ මෙරටට පැමිණෙන්නේ නම් දින 14ක නිරෝධායන කාලයක් මෙරට සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර තිබූ අතර එම නිරෝධායන කාල සීමාව බංග්ලාදේශයේ ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ ක්‍රීඩා පුවතත් සමගින් live at 8 අදට අවසන්. යලි හමුවීම රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.